හරි දුපතේ අපි එහෙනම් අද අලුත් ප්‍රශ්න පත්‍ර කට්ලයකට යන්නේ සමාන දැනුම කට්ලේ එකේ එක පත්‍රය බලමු මොන විදිහේ ප්‍රශ්න ටිකක්ද තියෙන්නේ කියලා. එක් කාණ්ඩයකට දැන් මේක කියන උඩ උපදේශي මම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40යි ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න සෑම ප්‍රශ්නයකම පිළිතුරු 3 බැගින්. ඒවා අතුරින් එක් එක් ප්‍රශ්නයකට දාලා නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අදින්න. යටින් ඉරක් අදිද්දි මම බලාපොරොත්තු වෙනවා කට්ටිය අඩ රුල තියලා ලස්සනට පිළිවෙලට ඉර ඇති කියලා නේද? එහෙම නැතු නිකන් අර ඉරි ටික ගහගෙන වේගින් යන්න පුළුවන්. ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට මම සාකච්ඡා කරන වෙලාවේ තමන්ගේ අවංකවම හරියටම උත්තරේ ගහලා තියෙනවා නම් හරි දාගන්න. පෑනක් පාවිච්චි කරා නම් හොඳයි. වැරදි නම් වැරදි දාලා හරි උත්තරේ රවුන්ඩ් කරලා තියාගන්න. ඒතර ඒ අනුව තමයි ලකුණු ප්‍රමාණය හදාගන්න වෙන්නේ. ඒක නිවැරදිව කරන්න. එහෙම නැතු වුණොත් තේරුමක් වෙන්නේ නැහැ. වෙන්නේම ඔයාලා තමයි හානියක් වෙන්නේ. එහෙම නොවුනොත් හරි. පළවෙනි එකේ එකම කාණ්ඩයකට වාහනයක් සහ අලියෙක් එකම කාණ්ඩයක් කියලා කියන්න බෑ අපිට. දෙවෙනි එක බාල්දියක් සහ ගසක් එකම කාණ්ඩයක් නෙමෙයි. හැබැයි තුන්වෙනි එක මෙතන තියෙන තම්මැට්ටමයි ගැට බෙරයයි. ඒ කියන්නේ වාදන භාණ්ඩ ඒකත් හම් යොදාගත්ත වාදන භාණ්ඩ නේද? මේකේ අර කියනවා කාරණා. ඔයාලා අහලා තියෙනවද මේ කෝටු දෙකට කියන්නේ මොකද්ද කියලා? තම්මැට්ටම ගහන කෝටු දෙකට. කඩිප්පුව. කඩිප්පුව කියන්නේ මේ තනි එකට. මේකට කියන්නේ කඩිප්පු කුට්ටම කියලා. කඩිප්පුව තමයි. කඩිප්පු කුට්ටම කියලා තමයි කියන්නේ මේ ගහන කෝටු දෙකට. තනි එකට අපි කියනවා කඩිප්පුව කියලා. කඩිප්පුවෙන් තමයි ගහන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ වේවැල් වලින් තමයි බොහෝ වෙලාවට හදලා තියෙන්නේ නේද? හරි. එහෙනම් මොන අමතර දෙයක්වත් එතන දැනගත්තා. දෙවෙනි එකේ එකම කාණ්ඩයක්. පළවෙනි එක වාහන එකම කාණ්ඩයක් තමයි. දෙවෙනි එක තාරාවෙක් සහ දෙස් එකක්. තුන්වෙනි එකේ කතුරයි පුටුවයි ගැලපීමක් නැහැ. හැබැයි අංක එක ගැලපීමක් තියෙනවා. එකම කාණ්ඩයක් තමයි. හරි. මගේ අරිච්චයි ඉන්නවා නම් මේකට පළවෙනි එකට එක මේකටත් පළවෙනි එකට 3 මේකට 1 ආවේ. දැන් සම්බන්ධ වෙච්චයි ඉන්නවා නම් ඉක්මනින් ඒ අයත් හරි දාගන්න. ඊළඟට සතුන්ගේ රූප ඇසුරින් පමණක් රූප ඇසුරින් පිළිතුරු සපයන්න කියනවා. එකිනෙකා සමග මිතුරුව සිටීමට යාළුවෝ DA ඒ කියන්නේ සිංහයයි මුවයි. යාළුවෝ වෙන්න විදියක් නැහැ. සිංහයා මුවව අල්ලන් කනවා. එහෙනම් යාළුවෝ නෙවෙයි. BC බල්ලයි හාවයි නෑ. බල්ලා සාමාන්‍යයෙන් හාව පස්සෙන් පන්නනවා. ඒක වෙන්න බෑ. හැබැයි AC හාවයි මුවයි යාළුවෝ විදියට ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම මිතුරුකමක් නැහැ. ඇත්තම ගත්තොත්. හැබැයි ඒ දෙන්නට මිතුරුකමින් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද දෙන්නම සාක ආහාරයට ගන්න සත්තු. මේ අය මාංශාරයට ගන්න හින්දා මිතුරුකමින් කොහොමත් ඉන්නේ නැහැ. අර සතාල්ලන් කනවා. D අනෙක් සතුන්ගෙන් වෙනස් වන්නේ D කියන්නේ සිංහයා කිරිබී වැඩෙන නිසා D කිරිබී වැඩෙනවා. කිරිබී වැඩෙන සතුට අපි කියන මොන සතු කියලාද? කිරිබී වැඩෙන සතුන්ට චීරපායි සතුන්. නේ අහලා තියෙනවද? සර්. චීරපායි සතුන්. එතකොට මුවත් කිරිබී වැඩෙනවා, බල්ලත් කිරිබී වැඩෙනවා, හාවත් කිරිබී වැඩෙනවා. එහෙනම් සිංහයා අනිත් සතුන්ගෙන් වෙනස් වෙන කාරණයක් නෙවෙයි කිරිබී වැඩනවා කියන්නේ. මේ සතු හත දෙනාම කිරිබී වැඩෙන සතු. වනයේ වාසය කරන නිසා වනයේ වාසය කරනවා කොහොම මුවා වනයේ වාසය කරන බල්ලා නිවාස ආශ්‍රිතව හාවත් වනයේ එහෙනම් අනිත් සතුන්ගෙන් වෙනස් වෙන්නේ නැහැ ඒ කාරණේ. මස් පමණක් මුවා ශාක විතරයි. බල්ලා මසුයි ශාක ද්‍රව්‍යයි දෙකම. හාව ශාක විතරයි. එහෙනම් මස් පමණක් කියන කාරණේ අනිත් සතුන්ගෙන් වෙනස් වීමට හේතුවක්. එහෙනම් අංක 3 උත්තරේ ඉන්නේ. රූපේ දැක්වෙන දේ හා සම්බන්ධ කාර්ය. පෙනේරියක් තියෙන. පෙනේරිය මොකද කරන්නේ? හැලීම. පිටි හැලීම.
පිටි හැලීම. ඊළඟට තියෙන්නේ කුරහන් වංගෙඩිය. මොකද්ද කරන්නේ මේකෙන්? අඹරීම. කුරහන් අඹරනවා මේකෙන්නේ. මේ උඩ තියෙන කටෙන් ඇතුළට දානවා. මෙතනින් ඇතුළට දාලා මේකෙන් කරකවනවා. ඕකෙන් කරකවනකොට කොතනින්ද එළියට එන්නේ? මෙන්න මේ තියෙන වටේ තියෙන්නේ. මෙතනින් තමයි අපි මුංගට කියමුකෝ නැත්නම් කුරහන් කියමු. කුරහන් ටික මෙතනින් දාලා මෙහෙම කරකවනකොට කුරහන් ඇට ටික මේ ගල් දෙකක් නේ ලොකු තියෙන මේ ගල් වලින් හදපු එකක්. එතකොට ගල් වලින් හදපු හින්දා මේක මැදට වැටිලා මේ යටට ඇට ගිහිල්ලා මේ කැරකෙනකොට ඇට ඇඹරෙනවා. පිටි ටික මේ එළියට එනවා මෙතන. ඒක තමයි වෙන්නේ. නිවැරදි පිළිතුර තෝරන්න කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා. කෙනෙකු බියටපත් වූ විට සිදුවන්නේ ගෙරවීම. බයටපත් වුනම ගොරවනවද? නෑ නේද? බය නැති කෙනෙක් නේ ගොරවන්නේ. වෙවුලීම, තෙරපීම. තෙරපෙනවා කියන්නේ අර කට්ටිය එකට ගොඩාක් ඉන්න තැනක වෙන එක. දැන් වෙන්නේ මොකද්ද? වෙවුලීම. අංක 2 තමයි වෙන්නේ. වෙවුලීම. කෙනෙකු දුකටපත් වූ විට රවන්නේ නෑ. දුකටපත් වුනාම ටිකක් තරහ ගියාම තමයි රවන්නේ නේ. සිනාසෙන්නේ නෑ දුකටපත් වුනාම. හැබැයි දුකටපත් වුනාම අඬනවා. ඇඬීම. වැරදි අදහසක්. බීට්‍රූට් රතු පාටයි. ඒවා එළවලු වර්ගයකි. ඔව්නේ. බීට්‍රූට් රතු පාටයිනේ. එළවලු වර්ගයක් තමයි. කපුටා කළු පාටයි. ඌ රාත්‍රියේ ගස් මත ගත කරයි. ඔව්. ගස් මත ගත කරනවා. කපුටු කූඩුවක් ඌ හදනවා. කැත කූඩුවක්. නේද? අර කියන්නේ අවුල් වෙච්ච කොණ්ඩයක් දැක්කම අපෝ කොණ්ඩේ කපුටු කූඩුව වගේ කියලා. කපුටා කූඩු හදනවා. කූඩු හදන්නේ නැති මොන කුරුල්ලද? කපුටත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙන. කොහා කූඩු හදන්නේ නැහැ. ඌ කරන්නේ මොකක්ද දන්නවද? කපුටයි කූඩුවේ ගිහලා බිත්තර දානවා. බිත්තර දෙකම එක වගේ. ඉතින් කපුටා හිතනවා මේ මගේ බිත්තර කියලා රකින්න. හොයා ගන්න බෑ මොනවාද කියලා. අවසානයේ පැටව එළියට එන චූටි කාලේ එක වගේ. ටික දවසක් යනකොට ටිකක් ලොකු වෙනකොට කපුටා තමයි දැන් කෑම ගෙනත් දෙන්නේ ඔක්කොම ගෙන්. ටික දවසක් යනකොට එක පැටව ටිකක් කාක් කියන අන්තිම කොහො කියන. එතකොට මොකද්ද ගන්නේ? අර කොහො කියනකොට කොටලා එලවනවා. එහෙම තමයි මේ වෙන්නේ. ඉතින් කපුටා හොඳ හැබැයි කොහා අනන්ගේ කූඩුවේ නේද පැටව දාන්නේ. හරි මේ අමතර දෙයක් කිව්වේ. අරලිය මල් කහ පාටයි ඒවා වැල්වල සැදී. අරලිය මල් කහ පාට එකක් තියෙනවා. සුදු පාට එකකුත් තියෙනවා නේද? රෝස පාට හැරෙන සමහර අරලිය මලුත් තියෙනවා. බොහෝ විට සුදු පාටයි. පොඩි පාට ඒවත් තියෙනවා. හැබැයි වැල්වල නම් හැදෙන්නේ නැහැ. ඒවා හැදෙන්නේ ගස්වල. එහෙනම් වැරදි අදහසක් තියෙන අංක 3. කෙසෙල් පළතුරක් ඇවරියක ගෙඩි කිහිපයක්. ඔව් කෙසෙල් පළතුරක් ඇවරියක ගෙඩි කිහිපයක් තියෙනවා. බණ්ඩාක එළවලුවක් ගස්වල සැදෙනවා. බණ්ඩාක ගහක් තමයි. ඒක පැලෑටියක්. පැලෑටියක් කියන්නේ ගහක් තමයි. මුන් ධාන්‍ය වර්ගයක්. ඒවා කහ පෑය නෙමෙයි කොළ පෑය ගන්න. එහෙනම් අංක 3 තමයි වැරදි පිළිතුරක් තියෙන්නේ. ඉස්තනට ගැලපෙන වචනය අම්මාට ස්ත්‍රී ලිංග පදයට පුරුෂ ලිංග පදයේ තාත්තා නැත්නම් ගැහැණු පිරිමි හඟවන පද. එහෙනම් ආච්චිට සීයා. කුසගින්න කියන පදේ කුසගින්න නිවා ගන්න අපි ආහාර ගන්නවා නම් පිපාසය නිවා ගන්න අපිට ගන්න වෙන්නේ වතුර. අසනීපයක් දුන්නොත් අසනීපයට බෙහෙත්. මහන්සියට තෙහෙට්ටුව වගේ. මහන්සියට වඩා හොඳයි තෙහෙට්ටුව වගේ නිකන් අර එක දිගට වැඩ කරලා තෙහෙට්ටුව මහන්සිය වගේ නම් විවේකී ගන්න පුළුවන්. හරි. කාලය වැඩි වෙනවා. දවසට වඩා සතිය ලොකුයිද? ඔව්. සතියට වඩා අවුරුද්ද? ඔව් සර්. ඔව් අවුරුද්දට වඩා මාසය? නෑ. එක බෑ.
ඔවුලුවන්නේ. එක බෑ. අවුරුද්දට වඩා මාසය ලොකුයිද? නෑ. දෙකත් බෑ. එහෙනම් උත්තරේ 3 තමයි. දවසට වඩා සතිය ලොකුයි, සතියට වඩා මාසය ලොකුයි, මාසෙට වඩා අවුරුද්ද ලොකුයි. දවසක් කියන්නේ පැය කීයක්ද? 24ක්. පැය 24ක් දවසක්. එතකොට සතියක් කියන්නේ 24යි. සතියක් කියන්නේ දවස් කීයද? 7ක්. 7ක්. 7යි. මාසයක් කියන්නේ සති කීයද? 4ක්. 4යි. මාසයක් කියන්නේ දවස් කීයද? 30යි කියලා කියන්නේ. 30යි පුතේ කියන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ 30යි. හරිද? දැන් මාස අඩු වැඩි කිරීම වලදී එකතු කිරීමේදී වයසෙම හොයද්දී 30 ගන්නෙ. පොදු විදිහට 30. හැබැයි සමහර මාස වලට 28, 29, 31ක් තියෙනවා තියෙනවා. අවුරුද්දක් කියන්නේ මාස කීයයිද? 12යි. 12යි. අවුරුද්දක් කියන්නේ දවස් කීයද? 365යි. 365යි. අධික අවුරුද්ද ගණන් 366යි. අධික සාමාන්‍ය අවුරුද්දක 365යි. අධික අවුරුද්ද ගණන් 366යි. 365යි. අවුරුද්දකට සති කීයද? 52යි. 52යි. එදා මම හිතන්නේ අපිට හම්බුණා. අවුරුද්දකට සති 52යි. ඊනකට පළතුරේ විශාලත්වය උගුරැස්සට වඩා ජම්බු ලොකුයිද? ඔව් සර්. ජම්බු වලට වඩා ගස් ලැබුණන් ලොකුයි. ගස් ලැබු වලට වඩා ඇපල් ලොකුයිද? නෑ සර්. නෑ. ඒක හරියන්නේ. උගුරැස්සට වඩා ඇපල් ලොකුයි. ඇපල් වලට වඩා ජම්බු ලොකුයිද? ජම්බු සර්. එහෙනම් පිළිතුරු අපල් වලට වඩා. අංක 3 එන්නේ උගුරැස්සට වඩා ජම්බු ලොකුයි, ජම්බු වලට වඩා ඇපල් ලොකුයි, ඇපල් වලට වඩා ගස් ලැබු ලොකුයි. අකුරු හා ඉලක්කම් පේලියේ හරි මැද. හරි මැද හොයන්නේ කොහොමද? 3ට 2 කපනවා එහෙම. එහෙමත් පුළුවන්. එකක් ඔන්න. ඉලක්කම් ඔක්කොම ගණන් කරන් ගිහිල්ලා 6 අරන් දෙපැත්තම මැද ඉතුරු වෙන අකුර අරන් ඉරි ගහනවා. එහෙමත් පුළුවන්. ඔන්න එක ක්‍රමයක් කිව්වා මේ පැත්තෙන් එකක් කැපුවා මෙහෙන් එකක් කැපුවා. මෙහෙන් එකක් කැපුවා මෙහෙන් එකක් කැපුවා. මෙතනිමුත් කැපුවා මෙතනිමුත් කැපුවා. මෙතනිමුත් කැපුවා මෙතනිමුත් කැපුවා. ඊළඟට මේකෙමුත් කැපුවා මේකෙමුත් කැපුවා. හරිනේ. ඔක්කොම ගණන් කරලා දෙකට බෙදලා එකක් එකතු කරනවා. හරි. එහෙමත් පුළුවන්. දැන් මම ක්‍රම කීපයක් මේ කියන්න හදන්නේ. ඔන්න එකක් දෙපැත්තෙන්ම කපාගෙන ආවා මැද ඉතුරු වෙච්ච එක තියෙනවා. මෙහෙම දෙපැත්තෙන් කපා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්න දැන් ඔයාලමයි කිව්වේ ක්‍රම ටික. තව ක්‍රමයක් කිව්වා මේක ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. දැන් 13 ගොඩන් දෙකකට බෙදෙනවා. 13 දෙකට බෙදුවම මොකද උත්තර? 6යි ඉතිරි 1යි. ඒකේ තේරුම එක ගොඩකට 6ක් දාන්න පුළුවන් අනිත් ගොඩටත් 6ක් දාන්න පුළුවන් හැබැයි මැද එකක් ඉතුරු. එහෙනම් 6ක් මේ පැත්තෙන් ගණන් කරලා 7 වෙනි එක මම මේ ටික ඉස්සෙල්ලාම අකලා ඉන්නම්කෝ. මේ පැත්තෙන් මම 6ක් ගණන් කරලා කපලා ගන්නවා මේ පැත්තෙන්. කපමු 6ක්. 1 2 3 4 5 ඔන්න 6ක් කැපුවා. අනිත් පැත්තෙමුත් 6ක්. 2යි 4යි 6යි. ඉතිරි එක. ඒක මැද එක. 6යි ඉතිරි එක කියන්නේ 7 වෙනි එක තමයි මැද සංඛ්‍යාව වෙන්නේ. එහෙම ගත්තේ තියෙන මුළුම සංඛ්‍යාව ගත්තා දෙකට බෙදුවා. තුනේ උත්තරේට එකක් ඉතිරි හින්දා 6යි නම් 7 වෙනි එක. නෑ මොනවත් කරන්නේ නැතුව ඉලක්කම් ඔක්කොම ගණන් කරලා 13 දෙකට බෙදන්න බෑනේ. අර 6
ඔක්කොම ගණන් කරලා මේ පැත්තෙන් 1 2 3 4 5 6 ඒ 6 තියලා අර ඉතුරු එකට රවුමක් දාගෙන අනිත් ටිකක් ගණන් කරලා 6 6නේ. ඒකට t හොයා ගන්න පුළුවන්. ඔය හැම පුළුවන්. ඒක තමයි 13 දෙකට බෙදා ගන්න එක තමයි කරගත්තේ. ඒක තමයි මම හිතන්නේ මෙහෙම අර දෙපැත්තෙන් එක එක කපා යන එක චූටි එකක ලේසි. 10ක් 15ක් දෙන එක ලේසි. ගොඩාක් අමාරුයි. එහෙම එක එක කරන්න වෙන්නේ මුළු සංඛ්‍යාව ඉලක්කම් ටික කීයද කියලා ගණන් කරා, අකුරු හරමාන තියෙන ටික ගණන් කරා. දෙකට බෙදුවා එකක් ඉතුරු වෙන්න ඕනේ නැත්නම් මැද එකක් හොයන්න බෑ. 10ක් තිබුණ එකක මැද හොයන්න බෑ. 11ක් තිබ්බ එක විතරයි. කියන්නේ උත්තේ ඉලක්කම් වල විතරයි මැද හොයන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම ඉතිරි එකක් එන්න ඕනේ. ඒ එන එකේ ආන්න අර ආපු උත්තරේට එකක් එකතු වෙලා තමයි උත්තරේ එන්නේ. කියන්නේ 5. මෙතන 13 නම් 6යි ඉතිරි එකයිනේ. ඒ කියන්නේ 7 වෙනි එක තමයි මැද එක. එහෙනම් 7 වෙනි එක අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් අපේ උත්තරය ඇවිල්ලා කොහොම හරි කමන්නේ හදාගත්ත විදිය T. මෙහි අකුරු හා ඉලක්කම් පේලි අකුරු හා ඉලක්කම් පේලියේ දෙකේ ඉලක්කම්. බලමු දෙකේ ඉලක්කම්. රවුම් කරන්නේ. බලමු. ඒ වගේ දෙයක් රවුම් කරගෙන එක්ක හරියක් දාගෙන නැත්නම් කතරයක් දාගෙන නේද? නැත්නම් මේක කපලා මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන හරි. 4ක් තියෙනවානේ. ඔව් සර්. 4යි. එහෙනම් පිළිතුරු අංක 2. ඊළඟට සෑම විටම සත්‍ය වන ප්‍රකාශය. මේසා පුටු සාදන්නේ දැවලින්. නෑනේ. ප්ලාස්ටික් මේස තියෙනවා. ඊළඟට ලෝහ වලින් හදපු උඩ ලෑල්ල ඔය එහෙම එකක් තියෙනවා. පුටු ප්ලාස්ටික් පුටු තියෙනවා. යකඩ පුටු තියෙනවා. නම් හරියන්නේ නැහැ. සෑම විටම සත්‍ය නෑ. කල සාදන්නේ මැටි වලින්. නෑනේ. ඇලුමිනියම් කල තියෙනවනේ. ඊළඟට ප්ලාස්ටික් කල තියෙනවනේ. හැබැයි ටයර් සාදන්නේ නම් රබර් වලින්. ඒක සෑම විටම සත්‍යයි. අනෙක් පින්තූර දෙක සමග නොගැලපෙන. මොකද්ද නොගැලපෙන්නේ පළවෙනි එකේ? නැව ප්‍රතිබිම්බේ ගමන් කරන්නේ නැව ජලයේ. ඊළඟ එකේ 3නේ අර දෙකම අහස ගමන් කරන්නේ මේක දුම්රිය මාර්ගයක. පාසලක වැඩි වශයෙන් මුරකරුව සාමාන්‍යයෙන් එක්කෙනයි දෙන්නයි උපරිම 10ක් 12ක් ඉන්න පුළුවන්. ගුරුවරු සාමාන්‍යයෙන් අඩුම ඉස්කෝලේක නේද? එක ගුරුවරයා ඉන්න ඉස්කෝලක් තියෙනවා 10 15 20 100 200 ඉන්න ඉස්කෝලක් තියෙනවා. ගුරුවරු 500 600 ඉන්න ලොකු ඉස්කෝල දෙන්නක් පුළුවන්. හැබැයි ළමයි ඊට වඩා වැඩි. සාමාන්‍යයෙන් පාසලක වැඩිපුර ඉන්නේ ළමයි. මොකද පන්ති කාමරයක ළමයි 35 එක ගුරුවරයයිනේ නේද? ඒතර ගුරුවරු ඔක්කොටම සමහරට මුරකරුවන් එක්ක නෑ. මුරකරුව අඩුවෙන් ඉන්නේ. උත්තරේ ළමයි. දොඩම් ගෙඩියක වැඩි වශයෙන් රේණු බික් ඇට. සාමාන්‍යයෙන් බිකි තියෙනවනේ. නේද? දොඩම් ගෙඩියක බිකි තියෙනවා. ඒ බිකි වල ඇතුලේ සමහරට ඇට එකක් දෙකක් සමහරව ඇට නැහැ. එහෙනම් බිකි වලට වඩා සමහරලාට ඇට වැඩි. හැබැයි එක බික්කක රේණු නේද 1000 ගණනක් තියෙනවනේ. චුටි චුටි රේණු. උත්තරේ වැඩිපුර තියෙන්නේ රේණු. හිස්තැනට වඩාත් හොඳින් ගැලපෙන වචනය. භූමි තෙල් මීටර එකක මිලද භූමි තෙල් මීටරද ගන්නෙ ලීටරද ගන්නෙ ග්‍රෑම්ද ගන්නෙ? භූමි තෙල් ලීටර. ලීටර. අම්මා හාල් ගැරීමට කොර හතර ගත්තද නෑඹිලිය ගත්තද බේසම ගත්තද? නෑඹිලිය. හාල් කරන්නේ නෑඹිලිය. පළමු රූපේ දැක්වෙන දෙයට ආදේශන සම්බන්ධයක්. ආදේශන සම්බන්ධයක් කියන්නේ මොකද්ද? වෙනුවට ගන්න පුළුවන් වෙනත් දෙයක්. එනම් පැන්සල ලියන්න ගත්තා මං හිතන්නේ මෙහෙම කියමු මේ දවස්වල ගෙදර කියමුකෝ. මම මොකක් හරි කවුරු හරි කියනවා ෆෝන් එකකින් කතා කරලා එහෙම මං ගත්තේ පොඩ්ඩක් මේකට වඩා දියලපෙනින්දා. ෆෝන් නම්බරයක් දෙනවා ටක් ගාලා මේ කොලේක ලියන්න කියනවා. පැන්සල ගත්තා පැන්සලේ තුඩ නැහැ.
ටක් ගාලා ගිහිල්ලා මොකද මන් දන්නේ මේ පීරක් කොයි එකක්ද? මේ නැත්තම් පොතක් ගෙනවා ලියන්න. හරියනවද? මොකද්ද හරියන්නේ පැන්සල් වෙනුවට? පෑන. පෑන අංක 3 උත්තරේ. පටලව ගන්න එපා. මෙතන ලස්සනට උත්තරේ ගහගන්න. මෙතනින් ගහුවත් කමන්නේ. අංක යටින් වඩා ගහුවනම් හොඳයි. ගල් ලෑල්ලක් නෙදීලා තියෙන්නේ. ඉස්සර ලිව්වේ ගල් ලෑල්ල. ඔය ඉස්සර තියෙනවා මේ කතාවක් මේ පොඩි විරුද්ධ වීමකුත් මම දැක්ක පරණ පත්තරයක තිබුණා පොඩි කොටසක්. ගල් ලෑලි වලින් පොත් ගේන්නේ හදලා. ඒතර කට්ටිය විරුද්ධ වෙලා ඒ දවස්වල. මේ එහෙම හරියන්නේ නැහැ මේමයි අහිත කරයි කියලා. එහෙනම් ඉතින් දැන් පොත් ප්‍රචලිතයිනේ. ඒ දවස්වල තිබ්බ ගල් ලෑල්ල. ගල් ලෑල්ලේ ලියන එකනේ කරන්නේ. එහෙනම් ඒ වෙනුවට මොකද්ද හොඳ? ඒ වෙනුවට හොඳ පොත. පොත. ඒ වෙනුවට පොත. ක් නිශ්ශබ්දව වැඩේට සහභාගී වෙමු. අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කළ කතා කරමු. ටික දෙනෙක් ඇත්තට අකුරට මේ වැඩේ කරනවා. නියමටම ටක් ගාලා ඕන වෙලාවට මයික් එක ඔන් කරගත්තා උත්තර දුන්නා ඔෆ් කරනවා. එක්කෙනෙක් දෙන්න අමතක වෙනවා. ඒ වැඩේ තමයි තියෙන්නේ. අනෙක් වචන සමග නොගැලපෙන වචනය. කාර්ය, බසය, ලොරිය, විල්බැරෝ. මට විල්බැරෝ බලමු. කමිසේ කලිසම කමිසේ සරම බැනීම. ගෝවා ලීක්ස් බෝංචි කැර. යට ටික එළවලු. මේවා ඇඳුම් මේවා පාරේ ගමන් කරන වාහනත් එක්ක නේද? වැඩ පහසු කර ගැනීම සඳහා පාවිච්චි කරන විල්බැරෝ. පාරේ යන්නේ නෑනේ. ආන්න එක තමයි. එහෙනම් එතන නොගැලපෙන වචනයක් තියෙනවා. එහෙනම් අංක 1 උත්තරේ. අංක 1. ඊනකට ඌරා එළුවා මුවා ගෝන සත්තු කපුටා මයිනා ගිරවා කොකා කුරුල්ලෝ පාන් පිට්ටු රොටි හරි ඒවා පිටි වලින් හදන ඒවා. හැබැයි වට්ටක්කා එළවලුවා. එතන වෙනස්. අකුරු වල අඩුවක් නැති මාළුවා පිනයි. බල්ලා බරයි. එකත් හරි නේද? බල්ලා බරයි. අපේ බුරයි කෙනෙක් හදලා තියෙන්නේ. කුරුල්ලා පියාඹයි. අංක 3. 3 තමයි ගන්න දෙන්නේ. බල්ලා බරයි කියලා ඉතින් වෙන අර්ථයක්. මෙතන අර්ථය බල්ලා බුරයි කියන එක. ගස පරවන 26ට ආවේ 26ට එකද කොහෙද ආවේනේ? කොරල් කියන විදියට ඉක්මනේ. ඔව් සර් එක ආවේ. වැස්ස වහි එන්න ඕනේ. එහෙම බෑනේ. සුළඟමයි තමයි උත්තරේ. සුළඟමයි. ඔව් 26ට එක ආවේ. සුළඟමයි. පහත අකුරු වල යෙදී ඇති රටාව අනුව කඩය ය යකඩ ඩ ඩක්කුව ව වංගෙඩිය මේකට කියන අපි අකුරු කෝච්චිය කියලානේ. අකුරු කෝච්චිය. අමන්දිගේ මයික් එක ඔන් වෙනවා අනුජිගේ මයික් එක ඔන් වෙනවා. කමත කයන්නෙන් ආපව කඩල කයන්නෙන් ආපව කවය කයන්නෙන් ආපව රසය. අමරගේ අක්කා රම්‍යා. අමරගෙන් දුව නදිනි. රම්‍යා නෑකමට නදිනිගේ. කියන්නේ නදිනිගේ අමරගේ දුව නදිනි. නදිනිගේ තාත්තා තමයි අමරේන. එහෙනම් තාත්තගේ අක්කා. රම්‍යා නෑදෑකමට නදිනිගේ. කවුද කියලා අහුවම නදිනිට තියෙන නෑදෑකම තමයි තමන්ගේ තාත්තගේ අක්කා. තාත්තගේ අක්කා කවුද? නැන්දා. තාත්තගේ අම්මා තමයි ආච්චි. තාත්තාගේ සම්බන්ධයෙන් ලොකු අම්මලා නෑ. හැබැයි අම්මගේ මේ අක්කා තමයි ලොකු අම්මනේ. නැන්දා. සිසිල්ට පෙරදා අනිල්ද බැසිල්ට පසු අනිල්ද අවදි වුණේ. සිසිල්ට පෙරදානේ පෙර අනිල්ද බැසිල්ට පසු අනිල්ද අවදි විය. මේන් වේලාසලින් අවදි වූ කවුද කියලා බලමු. වේලාසලින් සිසිල්ට පෙර අනිල් හින්දා මම මෙහෙම දැන් මම එක ක්‍රමයක් පාවිච්චි කරනවා මෙහෙම. සිසිල්ට පෙර අනිල්නි. එහෙනම් පුතේ සිසිල් කලින්ම රැස්තු නැගිට වෙන්න බෑනේ.
හරිනේ? එයා වෙන්න බෑ. බැසිල්ට පසු අනිල්ද? අනිල් වෙන්නත් බෑනේ. බැසිල්ට පස්සේනේ අනිල් නැගිට්ටේ. එහෙනම් වේලාසින් නැගිට්ටේ කවුද? බැසිල්. ක්‍රම පුළුවන් එක එක දේවල්. මම පාවිච්චි කරේ වෙන්න බැරි උත්තර ටික අයින් කරපු ක්‍රමය. සිසිල්ට පෙර අනිල්. එහෙනම් අනිල් කලින් නැගිට්ට හින්දා සිසිල් වෙන්න බෑ කියලා මම සිසිල් අයින් කරා. ඊනක වාක්‍යය කියන බැසිල්ට පසු අනිල්. දැන් බැසිල්ට පස්සේ අනිල් නැගිට්ටා නම් අනිල් කලින් නැගිට්ට කෙනා වෙන්න බෑනේ. එහෙනම් උත්තරේ බැසිල්. අපිට ඕන නම් ඔකට වෙලාවන් ටිකක් දාගෙන යන්න පුළුවන් ඉතින්. කොහොම හරි කමන්නේ ගල්ප ගන්න ඕනේ. උත්තරේ අංක 3. භාණ්ඩයක් මිනිටකින් රුපියල් 20 නෝට්ටුවක් වෙනදා දුන්න විට ඔහු මගෙන් තවත් රුපියල් 2ක්. ඒ කියන්නේ මම මුදලාලිට කීයක් දීලා තියෙනවද? 20යි 2යි. රුපියල් 12ක්. නෑ නෑ. 20යි 2යි. 22ක් නම් මුදලාලිට දුන්නා. ඒව පහකුයි පහේව දෙකයි. මන් දීලා තියෙන 22ක්. මං ඇහුවේ දෙයට නෙමෙයි උත්තරය ආවේ ටික දෙනෙක්ගේ. 20 නෝට්ටුවයි රුපියල් 2කුයි දෙකක්ම දුන්නානේ. මුදලාලි මට ඉතුරු රුපියල් 10ක් දුන්නා. එහෙනම් 22කින් 10ක් අඩු කළොත් භාණ්ඩේ මිල හොයාගන්න පුළුවන්. 22කින් 10ක් කියන්නේ ලේසියෙන් දෙකෙන් දෙකක්. දෙකෙන් බිඳුවක් 2යි මේ එතන දෙකෙන් එකක් 1යි. රුපියල් 12යි. භාණ්ඩේ මිල රුපියල් 12යි. දැන් කට්ටිය උලින් කිව්වේ උත්තරේ කිව්වේ. ඒක නෙමෙයි මං ඇහුවේ. ගොවිපලක ඌරන් 4යි නම් කුකුලන් 6යි නම් සියලුම සතුන් කකුල්නේ. ඌරු 4ට කකුල් එක ඌරේට කකුල් කීයද? 4යි. 4 වරක් 4 24යි. 4 වරක් 4 24යි. 16යි. 4 වරක් 4 16යි. කුකුලන්ට කකුල් මෙතන කුකුල 6යි. කුකුලෙට කකුල් දෙකයි. දෙවරක් 6යි. 12යි. එකතුව ගමු ඉතින්. ලේසිනේ. කීයද එකතුව? 6 28යි. එකම ගසක හෙවණැල්ල අපට වඩාත් දිගුව පේන. පුතේ පස්වරු එක කියන්නේ ඉර කොහෙද තියෙන්නේ? මුදුනට ආසන්නේනේ. ගසේ හෙවණැල්ල කොටයිනේ. පෙරවරු 11ත් මුදුනට ආසයිනේ. 12ටනේ පුතේ ඉර මුදුන් වෙන්නේ. නෑ 11 කියන්නේ එක පැත්තකින් මුදුනට ආසන්නේ. 12 මුදුන් වෙලා එක කියන්නේ අනිත් පැත්තෙන් ආපහු මුදුනට ආසන්න. හැබැයි පස්වරු 4 කියන්නේ ඉර තියෙන්නේ මුදුනේද? බස්නාහිර පැත්තට වෙන්නනේ. ආ එළියට ගහලා බලනකො දැන් ඔන්න දැන් අවුව වැටලන් තියෙන්නේ. දැන් අපි එළියට බැස්සොත් අපේ හෙවණැල්ල ගොඩාක් දිගයි. ඈතට යනවා. එන්න අපේ හෙවණැල්ල කොට වෙලා අවසානට අපේ හෙවණැල්ල අපිට පෑගෙන තත්තට වෙනවා. ඊට පස්සේ ආය ටිකකින් ආය අපේ හෙවණැල්ල දික් වෙලා හවස 5:00මාර ඉර බැස යන වෙලාව අපේ හෙවණැල්ල ගොඩාක් දික් වෙනවානේ. දැන් හවස 4 කියන්නේ අපේ හෙවණැල්ල වඩා දිගුව පේන වෙලාව. 5:06 කියන්නේ ඊටත් වඩා දිගුව පේන වෙලාව. මීනා සහ වීනාගේ වයස් වල එකතුව 12යි. වීනා මීනාට වඩා අවුරුදු 2ක්. මෙහෙමයි. මම මේක මෙහෙම සරලව කියන්නම්. මේ දෙන්නගේ වයස එකතුව 12යිනේ. මම මේ දෙන්න අතට ගෙනත් දෙනවා ජිල් බෝල ටිකක්. තමන්ගේ වයස එකතුවට හරියන ජිල් බෝල් ටිකක් ගෙනත් දෙන්න. හරිද? නැද්ද මම කියන එක? ජිල් බෝල් 12ක් ගෙනාලා මේ දෙන්නට බෙදලා දීලා තියෙන්නේ. එක වයස අවුරුද්දකට එක ජිල් බෝලේ ගන්න තමයි දීලා තියෙන්නේ. වීනා මීනාට වඩා අවුරුදු 2ක් වැඩි මාල්නේ. එහෙනම් හම්බෙච්ච ජිල් බෝල වලින් වීනා ගාව 2ක් වැඩියෙන් නේද තියෙන්නේ මීනාට වඩා. පැහැදිලිද? තේරෙනවද මං කියන එක? වීනා මීනාට වඩා අවුරුදු 2ක් වැඩි මාල්නේ. එහෙනම් වීනා ගාව දැන් මං කියන්නේ යාගේ වයසට හරියන ජිල් බෝල මං එයාට දුන්නා නම් වීනා ගාව ජිල් බෝල 2ක් වැඩියෙන් තියෙනවා මීනට වඩා. හේතුව අරයාවේ 2ක් වැඩි මාල්. මම මොකද්ද කරන්නේ? ගිහිල්ලා උදුර ගන්නවා වීනාගෙන් ජිල් බෝල 2ක්. උදුරලා ගෙනල්ලා තියෙනවා පැත්තකින්. දැන් මොකද වෙලා තියෙන්නේ දෙන ගාව ජිල් බෝල ටික?
වැඩි වෙලා නෑ. සමාන නැද්ද? නෑ දෙන්න ගාව ජිල් බෝල සමාන නැද්ද? නෑ නෑ. එහෙනම් තේරුම් නෑ. ආයෙතන දෙන්නගේ වයස් එකතුව 12 හින්දා මම කරේ එක අවුරුද්දක් වෙනුවට එක ජිල් බෝලේ ගාන දුන්නා. මන් දන්නේ නෑ මීනාගේ වයස දන්නෙත් නෑ වීනාගේ වයස දන්නෙත් නෑ. හැබැයි මට කියනවා වීනා මීනට වඩා අවුරුදු දෙකක් වැඩි මාළු. ඒ කියන්නේ ජිල් බෝල අනිවාර්යයෙන්ම හම්බෙච්ච ජිල් බෝල ප්‍රමාණයෙන් මීනට හම්බුනේ 10යි නම් අරයට 12ක් හම්බ වෙනවා. මීනට 20යි නම් අරයට 22යි. මීනට 2යි නම් අරයට 4යි. එහෙමනේ හම්බුනේ. අපි දන්නේ නැහැ කී කීයද හම්බුනේ කියලා. හැබැයි වීනගාව දෙකක් වැඩියෙන් තියෙනවනේ. මම කරේ මේ වැඩියෙන් තිබ්බ දෙක වීනගෙන් උදුරලා ගත්තා එළියට. පැත්තකින් තිබ්බම දැන් දෙන්න ගාව සමානයි නේද? ඔව් ඔව්. ඔව් සර් දැන් දෙන්න ගාව සමානයි. එහෙනම් දැන් මුලින්ම බෙදන්න ගත්ත ජිල් බෝල 12යිනේ. අහන්නකෝ බෙදන්න ගත්ත ජිල් බෝල 12යිනේ. මම ඒකෙන් දෙකක් නේ උදුරලා ගත්තේ. එහෙනම් දෙන්න ගාව දැන් ජිල් බෝල කීයක් තියෙනවද? 10යි. දෙන්න ගාව 10යි. දෙන්න ගාව මං හැවි 10යි. 12න් දෙකක් නේ උදුරලා ගත්තේ 10යි. හැබැයි දෙන්න ගාව තියෙන සමසමු. එහෙනම් එක්කෙනෙක් ගාව කීයක් තියෙනවද? එක්කෙනෙක් ගාව 5. ඒ කියන්නේ ඇත්තටම මීනගෙන් උදුරලා ගත්තේ නෑනේ. එහෙනම් මීනගේ වයස අවුරුදු 5යි. හැබැයි වීනගේ මං අර උදුරලා ගත්තට ඒ ජිල් බෝල් දෙක අයිති වීනටනේ. මං ඒ දෙක ආපහු ගිහලා වීනට දෙනවා. දැන් මට වැඩේ හදාගත්තනේ මං. දැන් වීන ගාව කීයක් තියෙනවද? 5යි 2යි 7යි. වැඩේ ලිහුණා නේද? 7යි 5යි එකතු 12යි නේද? හරිද මං කියන කතාව? මීනගේ වයස අවුරුදු 5 ආව නේද? ආය අහගන්න එහෙනම්. ආය අහගන්න ක්‍රමේ. මෙහෙමයි කරන්නේ. පුතේ මෙහෙම දෙන්නේගේ වයස එකතුව කියලා එක්කෙනෙක් කරයට වඩා අවුරුදු දෙකක් වැඩිමාල් කියලා කිව්වනම් අපි ජිල් බෝල කතාව ඕනේ නැහැ. මම ඔයාලට පැහැදිලි කරන්න ওই කතාව කිව්වේ. කරන්න අර වැඩි දෙක හරි වැඩි ප්‍රමාණය සම්පූර්ණ එකතුවෙන් අඩු කරන්න. එහෙනම් 12න් දෙකක් ඉක්මනින් අඩු කරන්න. 9යි 12න් දෙකක් 10යි 10යි. 12න් දෙකක් අඩු කරොත් 10යි. දැන් ඒක දෙකට බෙදන්න. 5යි ඒ කියන්නේ අඩු වයස කෙනාගේ උත්තරේ. එහෙනම් මීනට 5යි. උත්තරේ 5යි. වැඩේ හරිනේ. තව ක්‍රමයක් කියන්න. ඇයි 5න් 7ක් අඩු කරාම 12න් එහෙම මෙහෙමනේ. දැන් මෙතන දැන් උත්තරේ හදාගත්තම කියනවා හරි 12න් 7ක් අඩු කරාම 5යි කියලා කියනවා. ඉතින් අපිට එහෙම දැන් උත්තරේ එක්කෙනෙක් වයස හොයාගන්න එපේ. මං හොයාගන්න ක්‍රමේ මම මේ කියන්නේ. එහෙමනම් ඉතින් තව ටිකක් තියෙන උත්තරාදේශණයෙන් පුළුවන්. එහෙනම් මීනට 5 3යි නම් අරයට දෙකක් වැඩි 5යි 5යි 3යි 8යි 6න් බෑ. මෙයාට 5යි නම් අරයට 7යි එහෙම හදන්න පුළුවන්. උත්තරාදේශණය. එහෙම නැතුව මම මේ ක්‍රමයක් කිව්වේ. මේක මෙහෙමයි. තව කීපවතාවක් තාම වල චූටි. හැබැයි මේ ටික පුළුවන්. තව එක ක්‍රමයක් කියන්නම් වැඩි කෙනාගේ වයස හොයන එක. පුතේ අරය දෙකයිනේ වැඩිමාල්. එහෙනම් 12ට දෙකක් ඉතුරුනකො. 14යි දෙකට බෙදන්න. 7යි වැඩි කෙනාගේ වයස ආවනේ. ඇත්තටම වීණ 7යිනේ. ඔය විදිහ එකක් ආවොත් හරිද? මෙහෙම අවුරුදු දෙන්නගේ එකතුව මෙච්චරයි. එහෙම නැත්නම් මේ දෙන්න ගාව මුදල් මෙච්චරක් තියෙනවා. එක්කෙනෙක් ගාව මෙයාට වඩා මෙච්චර ප්‍රමාණයක් වැඩියෙන් තියෙනවා කියලා කිව්වොත් එක්කෙනෙක්ගේ වයස හොයන්නේ අඩු කෙනාගේ වයස හොයනවා නම් පුතේ අර සම්පූර්ණ ගාණෙන් අර වෙනස අඩු කරන්න දෙකට බෙදන්න. වැඩි කෙනාගේ හොයනවා නම් සම්පූර්ණ ගාණට අර වෙනස එකතු කරන්න දෙකට බෙදන්න. තා සරල වැඩක්. ඔයා දන්න ක්‍රමයටත් හදලා මං කියපු උත්තරේ තියෙනවද කියලා පොඩ්ඩක් උත්සාහ කරන්න. අපි කීප වතාවක් මේක දිගින් දිගටම කරමු. එතකොට මේක තව ටිකක් ඔලුවට යයි. තා සරල ක්‍රමයක් කිව්වේ. තාම ඉතින් ඔයාලා ඉන්නේ වයසත් එක චුට්ටක් ටික අමාරු එක බැරිත් නෑ. මං හැදුවේ 12න් දෙකක් අඩු කරා 10යි 10 දෙකට බෙදුවා. ඒතර 5යි මීනට වයස.
5 සහ 6 යන සංඛ්‍යා දෙකකින් ඉතිරි නැතු බෙදෙන. 15 5න් බෙදෙනවද? 15 5න් බෙදෙනවද? ඔව්. 25 5න් බෙදෙනවද? ඔව් 30 5න් බෙදෙනවද? ඔව් 15 6න් බෙදෙනවද? නෑ 6 12 18 24 30 25 බෙදෙන්නෙත් නෑ. 6න් බෙදෙන එකම සංඛ්‍යාව 30 නම් සංඛ්‍යා දෙකකින් බෙදෙන්නේ මෙන්න මේක විතරයි. 30. 5 සහ 6 සංඛ්‍යා දෙකකින් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාව 30. 10 සිට 20 දක්වා 20යි තිනේ. හරි? 10 සිට 20 දක්වා එච්චරයි ලියන්නේ. හරි 19 වෙනකම් විතරයි ලියන්නේ. අපි 20 ලියන්න බෑ දක්වා කිව්වම. එක ලියවෙන වාර ගන්න. හොඳට මතක තියාගන්න. මෙතන 1යි, මෙතන 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි. මගේ අරුන්නේ නැහැ නේ මට එක සංඛ්‍යාවක් අනේ 11 12 13 14 15 17 18 19 මගේ අරුන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි පිළිතුරු අංක දෙකේ රුපියල් 20ක මුදලක් කමල්ට රුපියල් 10ක් වැඩියෙන් රුපියල් 20ක මුදලක් කමල්ට රුපියල් 10ක් වැඩියෙන් ලැබෙනසේ අමල් සහ කමල් අතර බෙදා දුන්න. පුතේ එක්කෙනෙකුට රුපියල් 10ක් වැඩියෙන් හම්බ වෙනවනේ. 20න් ඒ 10 අඩු කරන්. අයින් කරන් පැත්තකින් තියන්. 20න් 10ක් අයින් කරන්. 10යි 10යි. දැන් තියෙන රුපියල් 10 දෙන්නට සමසම නේද බෙදන්න ඕනේ. ඔව් එහෙනම් 10 දෙකට බෙදන්න. 5යි ඒ කියන්නේ කමල්ටයි 5යි අමල්ටයි 5 5 දෙනවා. හැබැයි 10ක් වැඩියෙන් කමල්ට දෙන්න ඕනේ. ඒ 10 පැත්තක තියෙනවා. එහෙනම් අර 5ට 10ක් යොදුරන් 15යි එහෙනම් කමල්ට අර උඩ ගාන වගේ එකක්ම තමයි මේක. හොඳේ කමල්ට දෙන ගාන පුතේ 15යි. එහෙම නැත්නම් වැඩි ගාන හොයපු ඉඳන් මං කියන්නේ උඩ ගාන 12ට දෙකක් එකතුලා දෙකෙන් බෙදුවම වෙනවා කියලා. එහෙනම් මේකේ පුළුවන් පුතේ 20ට 10ක් එකතුලා දෙකෙන් බෙදන්න. 20යි 10යි 30යි 30 දෙක බෙදුවම 15යි. මෙතන වැඩිපුර මුදල් කමල්ට රුපියල් 10ක් වැඩිපුර හින්දා වැඩිපුර මුදල් හම්බ වෙන කමල්ට රුපියල් 15ක් හම්බ වෙනවා. ඒක මං කරේ 20න් 10ක් අයින් කරා පැත්තකින් තිබ්බා. දෙකට බෙදුවම 5 5 දෙන්නට බෙදුනා. හැබැයි කමල්ට 10ක් පැත්තකින් තියලා තිබ්බනේ වැඩිපුර දෙන්න. ඒ 10ක් දෙන්න වෙනවා. ඒ කියන්නේ තාත්තා මුදලක් දෙනවා කමලුයි යමලුයි දෙන්නත් එක ඔයා දෙන්න මේක බෙදා ගන්න කියලා දෙනවා. කමල් මොකද්ද කරන්නේ? හොරෙන් 10ක් සාක්කු වෙනින් දා ගන්න. ගිහිලා තාත්තා දුන්නේ 10යි කියලා දෙන්නට 5 5 බෙදා ගන්න. හරිද? කමල්ට 5ක් දීලා කමලුත් 5ක් කරා. හැබැයි කමල් ගාව සාක්කුව දා ගන්නකොට කමල් ගාව සාක්කුවෙත් තව 10ක් තියෙනවා. ඒ ගාව 15ක් වෙනවා. මෙහෙම තමයි එන්නේ. දැන් ඉක්මනින්ම ඔයාලගේ හරි ගාන ගණන් කරන්න. නිශ්ශබ්දව ඉක්මනින් හරි ගාන ගණන් කරන්න. පස්සේ හරි ගාන හෝ ලකුණු ගාන සමූහයට දාන්න වෙනවා. නැත්නම් අපිට කාලයක් ගත වෙනවා. එතනදී අපි ලකුණු ටික ඔයාලගේ ලකුණු ටික බලමු. මොකද තව ප්‍රශ්න පත්‍රයක් අද සාකච්ඡා කරන නිසා.